ආයිබෝන් දරුවනේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අයත් තවත් වැදගත් විෂය කොටසක් පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අද දින 12 ශ්‍රේණියට අයත් විෂය නිර්දේශයේ 12 ශ්‍රේණිය යටතේ අධ්‍යයනය කිරීමට නියමිත දෙවන ඒකකයේ ඊටාම වැදගත් කොටසක් තමයි අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති අපි මීට පෙර පාඩම් වලදී ව්‍යුහය සහ බන්ධන ඒකකයේ යටතේදී සහසන්විජ බන්ධන පිළිබඳව සහසන්විජ බන්ධන සහ සහසන්විජ සංයෝගවල ව්‍යුහ නිරූපණය කිරීමේ ලුවිස් ව්‍යුහ අඳින ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබුවා. ඒ වගේම අපි මීට පෙර අධ්‍යයනය කරා අයනික බන්ධන සහ ලෝහක බන්ධන පිළිබඳව. ඉන්පසු ඔබට මතක ඇති අපි අධ්‍යයනය කරනු ලැබුවා අණු සහ අයනවල හැඩ තීරණය කරන ආකාරය, ඒ වගේම මොහොම්කරණය යන සංකල්පය පිළිබඳව. අද දින මම මෙම ඒකකයෙන් ඔබට පැහැදිලි කිරීමට මෙම කොටසෙන් මම අද දින පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ බන්ධනවල ද්‍රවීයතාවය සහ දිවිද්‍රව ගූර්ණය යන සංකල්පය පිළිබඳව. මම මුලින්ම ඔබට පෙන්වන්නම් ඔබ විසින් විෂය නිර්දේශයට අදාළව ළඟා කරගත යුතු දැනුම නැත්නම් ඉගෙනුම් ඵල මොනවාද යන්න. අප මෙම කොටසෙන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ බන්ධනයට සහභාගී වන පරමාණු වල විද්‍යුත් ඍණතාව වෙනස අනුව බන්ධන වර්ගීකරණය කරන ආකාරය, ද්‍රවීය සහ නිර්ද්‍රවීය ලෙස බන්ධන සංසන්දනය කරන ආකාරය, ඒ වගේම ද්‍රවීකරණය සහ දිවිද්‍රව ගූර්ණය යන සංකල්ප අපි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අසුරින් ද්‍රවීය සහ සංයුජ බන්ධන සහ අණුවල ද්‍රවීයතාවය කියන කාරණේ නැත්නම් දිවිද්‍රව ගූර්ණය කියන සංකල්පය උපයෝගී කරගෙන අණුවක ද්‍රවීයතාවය තීරණය කිරීම පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. යම්කිසි සංයෝගයක් තුළ පවතින පරමාණුවක විද්‍යුත් ඍණතාවය රඳා පවතිනු ලබන සාධක කවරේද යන්න කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න. ඔබට මතක ඇති අපි විද්‍යුත් ඍණතාවය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබූ අවස්ථාවේදී විද්‍යුත් ඍණතා පරිමාණයක් පිළිබඳ අපි සාකච්ඡා කරා. එහිදී අපි භාවිතයට ගනු ලැබුවේ පෝලිං විසින් ඉදිරිපත් කරනු ලැබූ විද්‍යුත් ඍණතා පරිමාණය. පෝලිංට අමතරව විද්‍යුත් ඍණතා පරිමාණ කිහිපයක් තවත් පැවතියත් අපි වඩාත්ම පුළුල් ලෙස භාවිතා කරනු ලබන්නේ එහෙම නැත්නම් පිළිගනු ලබන්නේ පෝලිං විසින් ඉදිරිපත් කරනු ලැබූ විද්‍යුත් ඍණතා පරිමාණය. ඇත්තටම යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය පරමාණුව පවතින සංයෝගය අනුව යම්කිසි සාධක කිහිපයක් මත එහි විද්‍යුත් ඍණතාවය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. අපි ඊටාම කෙටියෙන් බලමු මොනවද මේ විද්‍යුත් ඍණතාවයේ රඳා පවතින සාධක කියලා. මම මෙහිදී ඔබට පැහැදිලි ලෙස දක්වලා තියෙනවා විද්‍යුත් ඍණතාව විශාලත්වයේ කෙරේ බලපාන සාධක. යම් මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාවයේ නියතයක් යයි උපකල්පනය කරත් අපි එහෙම උපකල්පනය කරත් මූලද්‍රව්‍ය රසායනික පරිසරය මත තරමක් දුරට ඒ වෙනස් වෙනවා. විද්‍යුත් ඍණතාවයේ කෙරේ බලපාන වැදගත් සාධක හතරක් මම මෙහිදී දක්වලා තියෙනවා. එම සාධක මම ඇත්තටම දක්වලා තියෙන්නේ මුලින්ම දක්වා තියෙන සාධකවල බලපෑම ඉතා ප්‍රබල වෙන පරිදි. එතකොට මම මුලින්ම දක්වලා තියෙන්නේ මේ මුහුම්කරණය කියන සාධකය. ඒතර විද්‍යුත් ඍණතාවය කියලා අපි හඳුන්වන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සංයෝගයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට නැඹුරු කර ගැනීමට නැත්නම් තමා දෙසට ඇද ගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණාත්මක මිනුම. එතකොට තමා දෙසට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ බන්ධනය කෙටි නම් නැත්නම් පරමාණුක න්‍යෂ්ටීන් ඉතා ළඟින් පිහිටනවා නම්. එතන මේ මුහුම්කරණය කියන සාධකයේදී වැදගත් වෙනවා. අපි දන්නවා බන්ධන සෑදීමේදී මේ පරමාණු මුහුම්කරණයට ලක් වෙනවා. අපි මූලික වශයෙන් අධ්‍යයනය කරන sp, sp2 සහ sp3 මුහුම්කරණ සැලකුවොත් උදාහරණයක් විදිහට ඔබ කාබන් පරමාණුවක් ගැන හිතන්න. කාබන් පරමාණුවේ sp මුහුම් කරන අවස්ථාව, sp2 මුහුම් කරන අවස්ථාව, sp3 මුහුම් කරන අවස්ථාව සැලකුවොත් ඒ එක් මුහුම්කරණයෙන් පසු ප්‍රතිඵල වන මුහුම් කාක්ෂික වල සාපේක්ෂ ප්‍රමාණයන් නැත්නම් න්‍යෂ්ටියේ සිට එම කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පැතිරීමේ දුර සංසන්දනාත්මකව ඉදිරිපත් කළොත් මට මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා.
ඇත්තටම මේ sp මුහුම් කාක්ෂික මම ඉදිරිපත් කරත් sp මුහුම් කාක්ෂික sp2 මුහුම් කාක්ෂික sp3 මුහුම් කාක්ෂික. ඒතර ඔබට පේනවා මේ න්‍යෂ්ටියේ සිට sp3 මුහුම් කාක්ෂික යම්කිසි වැඩි දුරක පැතිරිලා තියෙනවා වගේම sp මුහුම් කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පැතිරීම න්‍යෂ්ටියට ඉතා ආසන්නයි. එතකොට sp මුහුම් කාක්ෂික මගින් බන්ධන සාධන අවස්ථාවලදී එම බන්ධන ඉලෙක්ට්‍රෝන එම අදාළ න්‍යෂ්ටීන්ට ඉතා ආසන්නයෙන් පවතින්නේ. ඔබ බැලුවොත් sp මුහුම් කාක්ෂිකයක් එම කාක්ෂිකයේ s කාක්ෂිකවල ලක්ෂණ නැත්නම් s මුහුම් කරන ලක්ෂණ ගත්තොත් 50%ක් නැත්නම් s සහ p කාක්ෂික දෙකක් පමණයි අන්තර්ගත වෙලා තියෙන මුහුම් කරණයට. එම නිසා එම කාක්ෂිකවල s ලක්ෂණ වැඩි. එහෙම නැත්නම් එම කාක්ෂික කෙටි බව වැඩි නැත්නම් s කාක්ෂිකවල ලක්ෂණ ඒවායේ වැඩියෙන් තියෙනවා. sp2 මුහුම් කාක්ෂික සැලකුවොත් අපි sp2 මුහුම් කාක්ෂිකවලදී S ලක්ෂණ sp මුහුම් කාක්ෂික වලට වඩා අඩුයි. එතනදී කාක්ෂික 3ක් සහභාගී වෙනවා. ඒකෙන් දෙකක් p කාක්ෂික. එතකොට S ලක්ෂණ දල වශයෙන් මට කියන්න පුළුවන් 33ක විතර S ලක්ෂණ පවතිනවා. sp3 මුහුම් කරණය සැලකුවොත් sp3 මුහුම් කරණයේදී කාක්ෂික 4ක් ප්‍රතිඵල වෙනවා. ඒකෙන් එකක් තමයි S කාක්ෂික. ඒක නිසා S ලක්ෂණ සැලකුවොත් ඒක ඇත්තටම 25ක් වගේ. S ලක්ෂණ සැලකුවොත් ඒක 25ක් වගේ. එතකොට මේ මුහුම් කරණයේ S ලක්ෂණ වැඩි වෙන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ඒ S ලක්ෂණ වැඩි කාක්ෂික බන්ධන සෑදීමට සඳහා සහභාගී වුවහොත් එම බන්ධන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙතට වැඩි වශයෙන් ලං වෙලා පවතින්නේ. නැත්නම් න්‍යෂ්ටියට වැඩි වශයෙන් වැඩිපුර ආකර්ෂණය වෙලා පවතින්නේ. එතකොට පළවෙනි සහ වැදගත් කාරණයක් තමයි S ලක්ෂණ වැඩි වෙන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. උදාහරණයක් මම දක්වලා තියෙනවා මේ sp3 මුහුම් කරණය වෙච්ච කාබන් පරමාණුවකට වඩා sp2 මුහුම් කරණය වෙච්ච කාබන් පරමාණුවක විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ වගේම sp මුහුම් කරණය වෙච්ච කාබන් පරමාණුවක විද්‍යුත් ඍණතාවය ඊටත් වඩා වැඩි. මෙතනදී මම උදාහරණ 4ක් දක්වලා තියෙනවා CH4 C2H4 C2H2. මෙන්න මේ සරල අණු තුන සැලකුවොත් මේ CH4 අණුවේ ඔබ දන්නවා මේක චතුස්තලීය අණුවක්. මේ CH4 චතුස්තලීය අණුවේ C පරමාණුව කාබන් පරමාණුව sp3 මුහුම් කරණයට ලක් වෙලා තියෙන්නේ. එතකොට S ලක්ෂණ 25ක් වගේ තියෙන්නේ. මෙතන C2H4 කියන අණුව C2H4 අණුවේ අපි දන්නවා දිත්ත බන්ධනයක් පවතින්නේ මේ විදිහට තියෙන්නේ. මෙයාගේ sp2 මුහුම් කරණය වෙලා තියෙන්නේ. එතකොට sp2 කාක්ෂික මුහුම් කාක්ෂික තමයි මේ සිග්මා බන්ධන සෑදීම සඳහා මෙහිදී සහභාගී වෙන්නේ. එතකොට sp2 මුහුම් කාක්ෂික සැලකුවොත් ඒවා ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පැතිරීම න්‍යෂ්ටියට වඩා ආසන්නයි sp කාක්ෂික වලට වඩා. ඇත්තටම C2H2 වගේ අණුවක් සැලකුවොත් ඊළඟ උදාහරණය දක්වලා තියෙන්නේ C2H2 අණුව පවතින්නේ මේ විදිහට. එතකොට මෙතනදී කාබන් පරමාණුවේ මුහුම්කරණය වෙන්නේ sp මුහුම්කරණය. එතනදී කාබන් පරමාණුව sp මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. එතකොට S ලක්ෂණ වඩා වැඩි, න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන වඩා ආසන්නෙන් පවතින්නේ. එතකොට එතන මේ බන්ධනය කෙටි වෙනවා වගේම බන්ධන ඉලෙක්ට්‍රෝන අර වැඩි විද්‍යුත් ඍණ පරමාණුවට ආකර්ෂණය වෙන ප්‍රමාණයත් වැඩි. එතකොට මේ පරමාණුවට වඩා මෙතනදී කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය සුළු වශයෙන් වැඩි කියලා මට කියන්න පුළුවන්. එතකොට S ලක්ෂණ වැඩි වෙනකොට මුහුම්කරණේ විද්‍යුත් ඍණතාවය අදාළ පරමාණුවේ වැඩි වෙනවා. එතකොට මේ අණු තුන සැලකුවොත් මේ අණු වල කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය මෙන්න මේ ආකාරයට ආරෝහණය වෙනවා. අපි ඊළඟ කාරණය බැලුවොත් දැන් මුහුම්කරණයට පස්සේ විද්‍යුත් ඍණතාවය රඳා පවතිනු ලබන ඊළඟ කාරණය තමයි මුහුම්කරණයට පස්සේ විද්‍යුත් ඍණතාවය රඳා පවතින කාරණය තමයි ආරෝපණය. යම්කිසි පරමාණුවක් මත ධනාරෝපණයක් පවතිනවා නම් ඒ ධනාරෝපිත පරමාණුව වඩා කැමති ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කරගන්න. එහෙමනම් ඒ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගැනීමේ හැකියාව නැඹුරුතාවයේ ධනාරෝපිත පරමාණුවේ වැඩි. එතකොට ධනාරෝපණය යම් පරමාණුවක වැඩි වෙනවා නම් විද්‍යුත් ඍණතාවය වැඩි වීමට ලක් වෙනවා. උදාහරණයක් විදිහට මම මෙතන දක්වලා තියෙන උදාහරණ කිහිපයක් ඔබට පැහැදිලි කරන්න නැවතත් පරමාණුවේ ධනාරෝපණ වැඩි වන විට එහි විද්‍යුත් ඍණතාවය උදාසීන පරමාණුවකට වඩා වැඩි. ඒ වගේම ඍණාරෝපිත ආයනයක විද්‍යුත් ඍණතාවය ඇත්තට මේ අදාළ පරමාණුවේ ඍණාරෝපණයක් තියෙනවා නම් විද්‍යුත් ඍණතාවය උදාසීන පරමාණුවකට වඩා වැඩි වෙනවා.
උදාහරණයක් දක්වලා තියෙනවා මෙතනදී NH2 ඍණ මෙතන තියෙන NH2 ඍණායනය NH3 NH4 ධන. මේ NH2 ඍණායනය ඔබ සැලකුවොත් ලුයිස් ව්‍යුහය NH2 ඍණායනයේ පවතින්නේ මෙන්න මේ ආකාරයෙන් ව්‍යුහයක්. NH2 ඍණායනයේ පවතින්නේ මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක්. NH3 අණුව ඇමෝනියා අණුවේ පවතින ලුයිස් ව්‍යුහය මේ ආකාරයේ ව්‍යුහයක්. NH3 වල පවතින්නේ මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක්. NH4 ධනායනයේ ලුයිස් ව්‍යුහය නිරූපණය කරොත් මේ ආකාරයෙන් පවතී. ඒතර ඔබට මෙහිදී පැහැදිලි වෙනවා මෙම පරමාණු සියල්ලෙම නයිට්‍රජන් වල මුහුම්කරණය සැලකුවොත් මුහුම්කරණයේ වෙනසක් නැහැ. sp3 මුහුම්කරණය පවතී. හැබැයි මෙම පරමාණු සැලකුවොත් නයිට්‍රජන් පරමාණු තුන මෙහිදී ඍණාරෝපණයක් පවතිනවා නයිට්‍රජන් වල NH2 ඍණායනයේ මෙන්න මේ ආයනයේ නයිට්‍රජන් වල ඍණාරෝපණයක් තියෙනවා. NH3 වල ආරෝපණයක් නැහැ. ආරෝපණය බිඳුවයි. NH4 ධනවල නයිට්‍රජන් මත ධනාරෝපණයක් පවතිනවා. එතකොට මේ අදාළ පරමාණුව මත ධනාරෝපණයක් තියෙනකොට අර මුහුම්කරණයේ එකම වෙන අවස්ථාවකදී ඒ ආරෝපණය මගින් එහි විද්‍යුත් ඍණතාවය මුහුම්කරණය එකම වෙන අවස්ථාවකදී ආරෝපණය උපයෝගී කරගෙන එහි විද්‍යුත් ඍණතාවය සංසන්දනය කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම ආරෝපණයට අමතරව ඊළඟට අපි ඉගෙන ගන්න ඔක්සිකරණාංකය යත් වැදගත් විද්‍යුත් ඍණතාවය සංසන්දනය කිරීම සඳහා. එතකොට මෙහිදී මුහුම්කරණයේ වෙනසක් නැහැ. නමුත් මෙහිදී වෙනස් වෙලා තියෙන්නේ ආරෝපණය. ඒ වගේම මේ ඔක්සිකරණාංකය කියන සාධකය ඔබ ඊළඟට ඉගෙන ගන්න දෙයක්. ඔක්සිකරණාංකය තුන්වෙනි ඒකකයේ මුල කොටසෙත් තමයි අපි සවිස්තරාත්මකව ඉගෙන ගන්න. ඇත්තට මේ පරමාණු තුනේ ඔක්සිකරණ අංකවල වෙනසක් වෙන්නේත් නැහැ. සියලුම නයිට්‍රජන් පරමාණු ඒවායේ ඍණ 3 ඔක්සිකරණ අවස්ථාවේ පවතින. එතකොට මුහුම්කරණය සහ ඔක්සිකරණාංකය කියන දෙකම වෙනස් නැහැ. නියතව පවතිනවා මේ සංයෝග නැත්නම් මේ විශේෂයන් තුනේම. නමුත් ඒ අදාළ නයිට්‍රජන් පරමාණුව මත ඇති ආරෝපණය වැඩි වෙලා තියෙනවා. එතකොට ආරෝපණය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වීමකට ලක් වෙලා තියෙනවා මේ දක්වලා තියෙන ආකාරයට. විද්‍යුත් ඍණතාවය රඳා පවතින ඊළඟ සාධකය ඔක්සිකරණ අංකය කියන සාධකය කොහොමද බලපාන්නේ කියන එක. ඔක්සිකරණ අංකය ගැන ඔබ සවිස්තරාත්මකව ඉගෙන ගන්නවා තුන්වෙනි එකකේදී. ඒක නිසා මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නැහැ අර්ථ දැක්වීමට. ඔබ දැනගත යුතු කරුණු පමණක් මම මෙහිදී සඳහන් කරන්නම්. මේ ඔක්සිකරණ අංකය කියන එක යම්කිසි පරමාණුවක් සඳහා සංයෝගයක් තුළ පවතින පරමාණුවක ඔක්සිකරණ අංකය වැඩි වන විට නැත්නම් එහි ධන ස්වභාවය වැඩි වන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔබට පේනවා සලකනු ලබන පරමාණුවේ ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. උදාහරණ කිහිපයක් මම දක්වලා තියෙනවා. මේ H2S සල්ෆයිඩ් අයනය සහ සල්ෆේට් කියන ප්‍රභේද සැලකුවොත් මේ සල්ෆ පරමාණුවේ මුහුම්කරණයේ වෙනසක් වෙන්නේ නැහැ මේ ප්‍රභේද තුනේම. ඔබ දැන් දන්නවා මුහුම්කරණය ඉතාමත් පහසුවෙන් තීරණය කරන්න ලුයිස් ව්‍යුහය උපයෝගී කරගෙන මේ තුන්දෙනාගේම සල්ෆවල මුහුම්කරණය sp3 ඒ වගේම මේ තුන්දෙනාගේම සල්ෆ පරමාණු මත ආරෝපණ නැහැ. ශුන්‍යයි. ආරෝපණ බිඳුවයි. ඒක නිසා ඒ සාධක දෙකම නියත නිසා ඊළඟට මේ විද්‍යුත් ඍණතාවය බලපාන සාධකේ නැත්නම් මේ තුන්දෙනාගේ විද්‍යුත් ඍණතාවය සංසන්දනය කරන්න අපිට යොදා ගන්න තියෙන එකම සාධකය ඔක්සිකරණ අංකය. මෙතන සල්ෆවල ඔක්සිකරණ අංකය ඍණ 2ක් වෙනවා. මෙතන සල්ෆ පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 4ක් වෙනවා. මෙතන සල්ෆ පරමාණුවේ ඔක්සිකරණාංකය ධන 6ක් වෙනවා. එතකොට මේ ඔක්සිකරණාංකය වැඩි වෙන විට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒක නිසා මට කියන්න පුළුවන් මේ ප්‍රභේදවල විද්‍යුත් ඍණතාවය සල්ෆ පරමාණුවේ මෙන්න මේ කියන ආකාරයට ආරෝහණය වෙනවා කියන එක නැත්නම් වැඩි වෙනවා කියන කාරණේ. එතකොට මම මේ ප්‍රධාන කරුණු තුනක් ඔබට සාකච්ඡා කරේ. ඊළඟ කරුණ තමයි සමහර අවස්ථා තියෙනවා සංයෝගවල මේ මුහුම්කරණය ආරෝපණය ඔක්සිකරණාංකය කියන සාධක තුනම නියතයි. ඒ වුණාට සංයෝග දෙකක්. එතකොට සංයෝග දෙකක් වෙනකොට එතෙන්දිත් විද්‍යුත් ඍණතාවය වෙනසක් වෙනවා. ඒකට බලපාන්නේ ඇත්තටම ඒ සංයෝගයේ අපි සලකනු ලබන පරමාණුවේ රසායනික පරිසරය. එහෙම නැත්නම් එම පරමාණුව සම්බන්ධ වෙලා ඇති අනිකුත් පරමාණු වල ස්වභාවයන්. ඒ පරමාණු අනිකුත් පරමාණු වල විද්‍යුත් ඍණතාවයන් මොනවාද? ඒ පරමාණු කොච්චර ප්‍රබලව ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවද? අන්නේ සාධකයක් බලපානවා. ඒක අපි රසායනික පරිසරය නැත්නම් අදාළ මූලද්‍රව්‍ය පරමාණු සම්බන්ධ වී ඇති අනිකුත් පරමාණු කියන සාධකයේ විදිහට අධ්‍යයනය කරනවා.
ඔබට මෙහිදී දක්වලා තියෙන මම මේ 4 වෙනි කාරණය අණුවේ සලකා බලන පරමාණුවට සම්බන්ධ අනෙකුත් පරමාණු වල ස්වභාවය. මම මෙහිදී ඔබට උදාහරණයක් විදිහට සංයෝග දෙකක් දක්වලා තියෙනවා CF4 සහ CCl4. මේ සංයෝග දෙක සැලකුවොත් CF4 සහ CCl4 මේ සංයෝග දෙකේම කාබන් පරමාණුවේ මුහුම්කරණය sp3. ඔබ දැන් දන්නවා මුහුම්කරණය තීරණය කරන ආකාරය. කාබන් පරමාණුවේ මුහුම්කරණය sp3. ඒ වගේම කාබන් පරමාණු මත ආරෝපණ මෙම සංයෝග දෙකේම පවතින්නේ නැහැ. ඒ වගේම මෙම සංයෝග දෙකේම කාබන් පරමාණුවේ ඔක්සිකරණ අංකය -4. එතකොට මුහුම්කරණය මේ සංයෝග දෙකේම sp3 ආරෝපණ නැහැ ඔක්සිකරණ අංකය -4. එතකොට මේ සංයෝග දෙකටම මේ කාරණේ පොදුයි. එහෙනම් මේ සංයෝග දෙකේ මෙම කාබන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය තීරණය කිරීම සඳහා බලපාන ඊළඟ සාධකය වෙන්න ඕනි මේ කාබන් පරමාණු සම්බන්ධ වෙලා තියෙන අනිකුත් පරමාණු වල ස්වභාවය. එතකොට මේ කාබන් පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතෙන්දී F පරමාණු වලට මේවා විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ක්ලෝරින් වලට වඩා. ඒක නිසා මේ CF4 කියන අණුවේ කාබන් වල ඉලෙක්ට්‍රෝන ඌන බව වැඩි නිසා එම කාබන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන කැමැත්ත වැඩි වෙනවා. ඒක නිසා එම කාබන් වල විද්‍යුත් ඍණතාවය වැඩි CCl4 වල කාබන් වලට වඩා. ඒක නිසා ෆ්ලෝරින් වලට සම්බන්ධ කාබන් වල විද්‍යුත් ඍණතාවය අපිට වැඩි කියලා කියන්න පුළුවන්. එතකොට මේ කාරණයක් වැදගත් වෙනවා යම්කිසි අණුවක හෝ අයනයක යම්කිසි පරමාණුවක විද්‍යුත් ඍණතාවය තීරණය කිරීම සඳහා. අපි සරල උදාහරණ කීපයක් සලකා බැලුවොත් මම ඔබට ලබා දුන්නොත් අණු සහ අයන කීපයක්. දැන් නයිට්‍රේට් වගේ අයනයක් සැලකුවොත් ඒ වගේම NO2 ඍණ වගේ අයනයක් සැලකුවොත් ඒ වගේම NO2 ධන වගේ අයනයක් සැලකුවොත් එතකොට මෙන්න මේ අයනවල නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවයේ විචලනය වන ආකාරය මම සැලකුවොත් මෙතන නයිට්‍රේට් අයනයේ ඔබ ලුයිස් ව්‍යුහය අඳින ආකාරය දැන් දන්න නිසා ලුයිස් ව්‍යුහය උපයෝගී කරගෙන ඔබට පහසුවෙන් මෙම පරමාණුවේ මුහුම්කරණය ඒ වගේම ආරෝපණය දැන් ආරෝපණයක් මෙතන පවතිනවා ධන එකක්. ඒ වගේම මේ නයිට්‍රජන් පරමාණුවේ ඔක්සිකරණ අංකය ඔබ ගණනය කරොත් ධන 5ක් ලැබෙනවා. මෙතන නයිට්‍රජන් අපි සැලකුවොත් මේ නයිට්‍රයිට් අයනය මේකේ ලුයිස් ව්‍යුහය ඇත්තටම තියෙන්නේ මෙන්න මේ ආකාරයට. NO2 ඍණ අයනය සැලකුවොත් එහි ලුයිස් ව්‍යුහය ඔබට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ලුයිස් ව්‍යුහයේ අණුව මට දක්වන්න පුළුවන් මුහුම්කරණයේ sp2. මෙතන නයිට්‍රජන් මත ආරෝපණයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඔක්සිකරණ අංකය ඔබ ගණනය කළහොත් ධන 3 ඔක්සිකරණ අංකය ලැබෙනවා. මම මෙහිදී දක්වලා තියෙන්නේ මුහුම්කරණය, ආරෝපණය, ඔක්සිකරණ අංකය. මේ විදිහට අපි NO2 ධන අයනය සැලකුවොත් ලුයිස් ව්‍යුහය ඔබ ගොඩනගා ගතහොත් මේ ආකාරයට ලැබෙන්නේ. එතකොට මෙතනදී මුහුම්කරණය sp VSEPR යුගල් 2යි පවතින්නේ. ආරෝපණය නයිට්‍රජන් මත ධන 1ක ආරෝපණයක් පවතිනවා. ඒ වගේම ඔක්සිකරණ අංකය පවතිනවා ධන 5ක්. මෙතන ඔක්සිකරණ අංකය ධන 5ක්. ඔක්සිකරණ අංකය ලබා ගැනීම ඔබ මේ වන විට නොදන්නා විය හැකි. නමුත් තුන්වෙනි ඒකකයේ පළවෙනි කොටසේදී ඔබට එය ඊටාම පැහැදිලිව ඉගෙන ගැනීමේ හැකියාව පවතිනවා. ඒක නිසා මම මේ සඳහා කාලය ගත කරන්නේ නැහැ. මම සංසන්දනය ගැන විතරයි මෙහිදී අවධානය යොමු කරන්නේ. එතකොට මෙතෙන්දී අපි බැලුවොත් මේ විශේෂයන් තුන මුහුම්කරණය කියන සාධකය තමයි අපි මෙතෙන්දී වැඩිපුරම සලකනු ලබන්නේ. නැත්නම් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ. විශේෂයන් තුනේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය වෙනස් වන ආකාරය. එතකොට අපි මෙම කරුණු වලින් වැඩිම ප්‍රමුඛතාවය ලබා දෙන්නේ මුහුම්කරණය කියන සාධකයට. මුහුම්කරණයේ S ලක්ෂණ වැඩිම වෙන්නේ NO2 ධනවල.
එතකොට NO2 ධනවල තමයි විද්‍යුත් ඍණතාවය නැත්නම් ඒ නයිට්‍රජන් වල තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්න ඕනි. ඊට පස්සේ NO3 ඍණ නයිට්‍රේට් සහ නයිට්‍රයිට් කියන අයන දෙක මම සැලකුවොත් මේ අයන දෙකේ මුහුම්කරණයේ වෙනසක් නැහැ. ඔබට පේනවා ඔක්සිකරණ අංකය සහ ආරෝපණය කියන සාධක දෙක වෙනස් වෙලා තියෙනවා. ආරෝපණය සැලකුවොත් මේ නයිට්‍රජන් වල නයිට්‍රේට් අයනයේ ධනාරෝපණයක් තියෙනවා. ඒ වගේම නයිට්‍රයිට් වල ආරෝපණයක් නැහැ. ඒක නිසා ඒ ආරෝපණය කියන සාධකයේ හේතුවෙන් ඊළඟට නයිට්‍රජන් වල නයිට්‍රේට් අයනයේ විද්‍යුත් ඍණතාවයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී ඔක්සිකරණ අංකයත් මේ නයිට්‍රේට් අයනයේ වැඩි වෙලා තියෙනවා. මේ සාධක දෙකම වැඩි වෙලා තියෙන නිසා, ඒ කියන්නේ දෙවෙනි සාධකයේ සහ තුන්වෙනි සාධකයේ දෙකම වැඩි වෙලා තියෙන නිසා නයිට්‍රේට් අයනයේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය නයිට්‍රයිට් අයනයේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවයට වඩා වැඩි වෙන්න ඕනි. එතකොට මෙම විශේෂයන් තුනේ නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය ආරෝහණය වෙන අනුපිළිවෙල මෙන්න මේ ආකාරයෙන් වෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න හදන්නේ ඊටම වැදගත් කාරණයක් වෙත මේ අණු වල ද්‍රවීයතාවය තීරණය කිරීම සම්බන්ධයෙන්. එතෙන්දී ඔබ මූලිකව දැනගත යුතු ප්‍රධානම කාරණය තමයි මොකක්ද මේ ද්‍රවීය බන්ධනයක් කියන්නේ නැත්නම් මොකක්ද නිර්ද්‍රවීය බන්ධනයක් කියන්නේ කියන එක සහ ද්‍රවීය සහ නිර්ද්‍රවීය අතර. මෙතෙන්දී ඔබ වැඩිපුරම අවධානය යොමු කළ යුතු කාරණය තමයි ද්‍රවීය සහ සංයෝජ බන්ධනයක් සහ නිර්ද්‍රවීය සහ සංයෝජ බන්ධනයක් අතර වෙනස මොකක්ද? මේ ද්‍රවීයතාවය ප්‍රමාණාත්මකව මිනුම් කරනු ලබන සාධකය කුමක්ද කියන කාරණය. එතකොට මේ බන්ධන සාධන පරමාණු දෙකේ විද්‍යුත් ඍණතාව වෙනස ගොඩක් විශාල නම් අපි කියනවා මේ බන්ධනය ද්‍රවීය වෙලා තියෙනවා නැත්නම් ද්‍රවීකරණයට ලක් වෙලා තියෙනවා කියලා. විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වුණාම ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල වැඩිපුරම නැඹුරු වෙන්නේ ආකර්ෂණය වෙලා තියෙන්නේ වැඩි විද්‍යුත් ඍණ පරමාණුව දිශාවට පරමාණුව වෙතට. එතකොට විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙන තරමට බන්ධනයේ ද්‍රවීයතාවය නැත්නම් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලයේ අසමමිතික බව වැඩි වෙලා එම බන්ධනය සාධන පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන වලාවේ නැත්නම් ඍණාරෝපණවල අසමමිතික ව්‍යාප්තියේ වැඩිවීම නිසා ද්‍රව දෙකක් නිර්මාණය වෙනවා. ධන සහ ඍණ. භාගික වශයෙන් ධන ලෙස ද්‍රවයක් නිර්මාණය වෙනවා. ඒ වගේම ඍණ ලෙස ද්‍රවයක් නිර්මාණය වෙනවා. ඔබට මම මේ රූප සරහනකින් පැහැදිලි කරන්නම්. එතකොට මේ විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙනකොට ඒ ද්‍රවීයතාවයත් වැඩි වෙනවා. යම්කිසි බන්ධනයක් සැලකුවොත් ඒ බන්ධනයේ සාධන පරමාණු දෙක එක මූලද්‍රව්‍යයට අයත් නම් මේ දෙන්නගෙම විද්‍යුත් ඍණතාවයන්ගේ වෙනසක් නැති නිසා එතනදී බන්ධනය ද්‍රවීය තත්වයකටපත් වෙන්නේ නැහැ. නැත්නම් ද්‍රවීකරණයට ලක් වෙන්නේ නැහැ. ඒ වගේ බන්ධනයක් අපි කියනවා නිර්ද්‍රවීය සහසංයෝජ බන්ධනයක් කියලා. අපි දන්නවා සහසංයෝජ බන්ධනයක් කියන්නේ වියුග්මකාක්ෂික දෙකක් අතිච්ඡාදනයෙන් හෝ යුග්මකාක්ෂිකයක් සහ හිස්කාක්ෂිකයක් අතිච්ඡාදනයෙන් ප්‍රතිඵල වන අවස්ථාව තමයි නැත්නම් අන්තර්ක්‍රියාව තමයි අපි සහසංයෝජ බන්ධනයක් කියලා කියන්නේ. එතනදී බන්ධනයේ සාධන පරමාණු දෙක එකම මූලද්‍රව්‍යයට අයිති නම් ඒක නිර්ද්‍රවීයයි. උදාහරණයක් මේ ෆ්ලෝරින් කියන අණුව සැලකුවොත් මේ වගේ තියෙනවා. එතකොට මේ ෆ්ලෝරින් අණුවේ ෆ්ලෝරින් පරමාණු දෙකක් පවතින නිසා ඒ පරමාණු දෙකේම විද්‍යුත් ඍණතාව සමානයි. එතකොට ඒ පරමාණු දෙකෙන් කවුරුත් සාපේක්ෂ වශයෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් අපි සැලකුවොත් යම්කිසි බන්ධනයක් එහි පරමාණු දෙක වෙනස් මූලද්‍රව්‍ය වලට අයිති නම් අනිවාර්යයෙන්ම එක් පරමාණුවක විද්‍යුත් ඍණතාවය අනෙකට වඩා වැඩි වෙනවා. ඒක නිසා එක් පරමාණුවක් විසින් අනෙකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ නැඹුරුතාවයේ වැඩිවීම නිසා එම බන්ධනය ද්‍රවීය බන්ධනයක් බවට පත් වෙනවා. උදාහරණයක් සැලකුවොත් මේ HF කියන බන්ධනය. එතකොට මේකෙදි ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි. අපි දන්නවා දැන් ෆ්ලෝරින් වල විද්‍යුත් ශ්‍රේණිතාවය 4යි හයිඩ්‍රජන් 2.1යි. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ෆ්ලෝරින් දෙසට වැඩිපුර ආකර්ෂණය වෙනවා. අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන බලාවේ පැතිරීම ෆ්ලෝරින් පැත්තට වැඩිපුර යොමු වෙනවා. එතකොට ෆ්ලෝරින් පරමාණුව සාපේක්ෂ වශයෙන් ඍණ ආරෝපණ ලබා ගන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන බලාවේ අසමමිතික පැතිරීම නිසා ෆ්ලෝරින් වලට භාගික ඍණ ආරෝපණයක් අපි මේක ඩෙල්ටා ඍණ කියලා දක්වනවා. ඊට සාපේක්ෂව හයිඩ්‍රජන් භාගික ධන විදිහට ආරෝපණයක් ලබා ගන්නවා. ඒක ඩෙල්ටා ධන කියලා හඳුන්වනවා. මෙතන මම මේ දක්වලා තියෙන්නේ මේ සිම්පල් ඩෙල්ටා අක්ෂරය. ග්‍රීක අක්ෂරයක් සිම්පල් ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ තමයි දක්වලා තියෙන්නේ. ඒකට භාගිකව එම ආරෝපණ
ව්‍යාප්තියේ අසමමිතික බවක් පැවතුනහොත් නැත්නම් මේ ද්‍රවීය සහසන්නජ බන්ධනයක් අපි නිරූපණය කරන්නේ මේ ආකාරයට. ඔබට මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය විචලනය වෙන ආකාරය නිරූපණය කරන සරල සටහනක් මෙහි දක්වලා තියෙනවා. උදාහරණයක් මේ ෆ්ලෝරින් වගේ අණුවක මේ ඉලෙක්ට්‍රෝන වලාව සමමිතිකව පවතිනවා. එක් පරමාණුවක් දෙසටවත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන ගමන් කරලා නැහැ. නමුත් මේ HF වගේ අණුවක් සැලකුවොත් වැඩිපුර ඉලෙක්ට්‍රෝන පවතින්නේ ෆ්ලෝරින් ප්‍රදේශයේ නැත්නම් ෆ්ලෝරින් පරමාණුවට. එතකොට මේ රතු පැහැයෙන් දක්වලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි ප්‍රදේශය. මෙතන කියලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ඉහළ ප්‍රදේශය. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පහළ ප්‍රදේශය තමයි නිල් පැහැයෙන් දක්වලා තියෙන්නේ. දැන් අපි මේ අයනික සංයෝග වලට යනකොට අපි දන්නවා අයනික සංයෝග වලදී මේ ධන ආරෝපිත අයනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයට වඩා ඍණ ආරෝපිත අයනයේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒතර අයනික සංයෝගයක් අපි නිරූපණය කරොත් අපිට ඊටාම පැහැදිලි ලෙස මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වෙනස නැත්නම් අසමමිතික බව දැක ගන්න පුළුවන්. අයනික සංයෝගයකත් ද්‍රවීකරණයක් පවතින නිසා ඒටත් යම්කිසි ආකාරයක සහසන්විජ ලක්ෂණ පවතිනවා. එම කරුණු දෙකම සැලකුවොත් අපිට මේ ලිතියම් ෆ්ලෝරයිඩ් වගේ සංයෝගයක් සැලකුවොත් මේ වගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ව්‍යාප්තිය නිරූපණය කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු දැන් මේ ද්‍රවීය බන්ධනයක් කියන එක අපි ඉගෙන ගත්තා. ද්‍රවීය බන්ධනයක් සහ ද්‍රවීය සහසන්විජ බන්ධනයක් කියන්නේ වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර හට ගන්නා සහසන්විජ බන්ධනයක්. එම බන්ධනයේ ද්‍රවීයතාවය ප්‍රමාණාත්මකව මිනුම් කරන සාධකය තමයි අපි කියන්නේ දිවිද්‍රව ගූර්ණය කියලා. අපි මේ දිවිද්‍රව ගූර්ණය කියන එක සංකේතවත් කරනවා නැවතත් මේ ග්‍රීක අකුරකින් මියු කියන සංකේතයෙන් නැත්නම් මියු කියන අක්ෂරයෙන්. එතකොට මේ දිවිද්‍රව ගූර්ණය කියන කාරණය නැත්නම් ඒ සංකල්පය ඉතාමත් වැදගත් අණුවල ද්‍රවීයතාවයේ තීරණය කිරීම සඳහා. බන්ධනයක ද්‍රවීයතාවයේ ප්‍රමාණාත්මක මිනුම තමයි අපි දිවිද්‍රව ගූර්ණය කියලා කියන්නේ. ද්‍රවීය අණුවක එක්කන්තයක ඍණ ද්‍රවයක් නිර්මාණය වෙනවා. ඊට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධාන්තයේ ධන ද්‍රවයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් මේ වගේ. එතකොට අපි මේක අර සම්මුතියක් විදිහට නිරූපණය කරන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් මෙතන මට කියන්න පුළුවන් මේ HCl වල HCl බන්ධනය H සහ Cl අතර බන්ධනය ද්‍රවීය බන්ධනයක්. ඒ ද්‍රවීය බන්ධනය මේ ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. වඩා විද්‍යුත් ඍණ පරමාණුවේ ඩෙල්ටා ඍණ, වඩා විද්‍යුත් ධන පරමාණුවේ ඩෙල්ටා ධන ආරෝපණයක් විදිහට. එතන ඩෙල්ටා කියන එකෙන් අදහස් කරන්නේ කුඩා ධන ආරෝපණයක් සහ කුඩා ඍණ ආරෝපණයක්. ඩෙල්ටා කියන එකෙන් කුඩා ආරෝපණයක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට මේ දිවිද්‍රව ගූර්ණය කියන එක අපි සමීකරණයක ස්වරූපයෙන් ඉදිරිපත් කළොත් දිවිද්‍රව ගූර්ණය අපිට දක්වන්න පුළුවන් එක් ද්‍රවයක ආරෝපණය වැඩි කිරීම එම ආරෝපණ අතර දුර. ඇත්තටම අපි සලකුවත් බන්ධනයක් නැතුව යම්කිසි ආරෝපණ දෙකක් ධන සහ ඍණ ආරෝපණ දෙකක් උදාහරණයක් විදිහට සලකුවත් මෙතන මම ධන ආරෝපණයක් තියෙනවා මෙතන ඍණ ආරෝපණයක්. මේක මම ධන Q කියලා කියනවා. මේක ඍණ Q කියලා කියනවා. ඒතර මේ අතර දුර R නම් මෙම ආරෝපණ දෙක වෙන් වෙලා තියෙනකොට අපි දන්නවා මෙතනදී ආකර්ෂණයක් තියෙන්නේ. මෙතන මෙම ආරෝපණ දෙකට අදාළව දිවිද්‍රව ගූර්ණය මට ලියන්න පුළුවන් mu සමානයි මෙම ආරෝපණ වල විශාලත්වය. එක් ද්‍රවයක ආරෝපණයේ විශාලත්වය. විශාලත්වය විතරයි සලකන්නේ. වැඩි කිරීම මේ ආරෝපණ අතර දුර. ආරෝපණ දෙකක් සලකලා අපිට දිවිද්‍රව ගූර්ණය ගණනය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට දිවිද්‍රව ගූර්ණ විශාලත්වය දැන් සහසන්විජ බන්ධනයක් අපි සලකුවොත් එක ද්‍රවයක තියෙන ආරෝපණයේ විශාලත්වය වැඩි කරනවා එම ආරෝපණ දෙක අතර දුර හෙවත් බන්ධන දිගින්. එතන මෙම සමීකරණය මේ ඩෙල්ටා වල ඒකකයේ විදිහට භාවිත කරන්නේ කූලෝම්, R වල ඒකකයේ මීටර් වලින් දක්වනවා. ඒක කූලෝම් මීටර් කියලා අපිට එතකොට දිවිද්‍රව ගූර්ණයේ ඒකකය ලැබෙනවා. එතන මේ කූලෝම් මීටර් කියන එකට අපි භාවිතා කරන වෙනත් ඒකකයක් තියෙනවා. ඒක තමයි dby කියන එක. ඒක dby or dby විදිහට ශබ්ද කරනවා. ඒක කැපිටල් D වලින් නිරූපණය කරනවා. එතකොට අණු වල දිවිද්‍රව ගූර්ණය ඒකට විශාලත්වයක් සහ දිශාවක් ඇති නිසා ඒක දෛශික රාශියක්. සාමාන්‍යයෙන් අපි ප්‍රකාශ කරන්නේ මේ dby කියන ඒකක වලින්. එතකොට මේ එකක් D සමාන වෙනවා 3.34 වැඩි කිරීම 10⁻30ක් කූලෝම් මීටර් වලට. එකක් D සමාන වෙනවා 3.34 වැඩි කිරීම 10⁻30ක් කූලෝම් මීටර් වලට. ඔබට මෙම අගයන් මතක තබා ගැනීම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මේ dby කියන ඒකකය
දිව්ද්‍රව්‍ය ගූර්ණය මිනුම් කිරීමේදී භාවිතා වෙන බව ඔබ දැන සිටීම වැදගත්. අපි දිව්ද්‍රව්‍ය ගූර්ණයක් බන්ධනයක දැක්වීමේදී වඩා විද්‍යුත් ධන පරමාණුවේ සිට වඩා විද්‍යුත් ඍණ පරමාණුව දෙසට දැක් වූ හිසක් මගින් තමයි මේ දිව්ද්‍රව්‍ය ගූර්ණය නිරූපණය කරනු ලබන්නේ. එතකොට HCl අණුවේ මේ බන්ධනයේ දිව්ද්‍රව්‍ය ගූර්ණයේ දිශාව මට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට දිව්ද්‍රව්‍ය ගූර්ණයේ දෛශිකයක් නිසා අපි මේ දිව්ද්‍රව්‍ය ගූර්ණයේ දිශාවත් නිරූපණය කිරීම වැදගත් වෙනවා. අපි බැලුවොත් මේ සමස්ත දිව්ද්‍රව්‍ය ගූර්ණය නැත්නම් මේ යම්කිසි අණුවක් හෝ අයනයක් සැලකුවොත් බහුපරමාණුක අණුවක් හෝ අයනයක් එම බහුපරමාණුක අණුවේ හෝ අයනේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු වලින් සෑදුණු බන්ධන කිහිපයක් පැවතින අවස්ථාවකදී එම අණුව හෝ අයනේ සැලකුවොත් එහි සමස්ත ආරෝපණ වෙන්වීමක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. වෙනත් විදිහකින් කිව්වොත් එම අණුවට සමස්ත දිව්ද්‍රව්‍ය ගූර්ණයක් තිබීමට හෝ නොතිබීමට හැකියාව පවතිනවා. එතකොට අපි ඒක තීරණය කරන්න නම් එම අදාළ අණුවේ සංප්‍රයුක්ත දිව්ද්‍රව්‍ය ගූර්ණය එහෙම නැත්නම් සමස්ත දිව්ද්‍රව්‍ය ගූර්ණය ගණනය කිරීම නැත්නම් තීරණය කිරීම සිදු කළ යුතු වෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ අණුවක් හෝ අයනයක් අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අණු සඳහා. අණුවක් සැලකුවොත් එම අණුවේ සමස්ත දිව්ද්‍රව්‍ය ගූර්ණය පදනම් කරගෙන එම අණුව ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා තීරණය කරන එක. මම මෙතෙන්දී කුඩා කරුණක් අමතරව ඔබට දක්වලා තියෙන මේ ප්‍රස්තාරයෙන් විද්‍යුත් ඍණතාවයේ වෙනස යම්කිසි බන්ධනයක වැඩි වෙනකොට එහි අයනික ස්වභාවය වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් ගන්න කාරණයක් තමයි නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි භාවිතා කරන සාධකයක් තමයි මේ විද්‍යුත් ඍණතා වෙනස 1.7ක් වගේ වෙනකොට විද්‍යුත් ඍණතා වෙනස 1.7ක් වගේ වෙනකොට පරමාණු දෙක අතර උදාහරණයක් හිතන්න HX කියලා අණුව මේ H සහ X අතර විද්‍යුත් ඍණතා වෙනස 1.7ක් වගේ වෙනකොට අයනික ස්වභාවය 50%ක් විතර. එතකොට විද්‍යුත් ඍණතා වෙනස වැඩි වෙනකොට අදාළ බන්ධනයේ අයනික ස්වභාවය නැත්නම් අයනික ප්‍රතිශතය වැඩි වෙනවා මෙන්න මේ ආකාරයට. ඔබට මේ කොටස සමගම අපි බන්ධන පාඩම ආරම්භයේදී සාකච්ඡා කළ කරුණක් මම නැවතත් මතක් කරන්නම්. ඇත්තටම අපි සහසන්විජ බන්ධනයක නියම ස්වરૂපය කියන දේ අධ්‍යයනය කරනු ලැබුවේ මේ කාක්ෂික අතිච්ඡාදනය කියන කාරණය උපයෝගී කරගෙන සංවිජතා බන්ධන වාදය ඉවහල් වුණා ඒ සඳහා. ඇත්තට මේ සහසන්විජ බන්ධනයක් හැදෙනකොට යම්කිසි පරමාණු දෙකක් අතර පවතින දුර ඒ බන්ධන දිග වශයෙන් අපි හඳුන්වන්නේ ඒ පරමාණු දෙක වඩාත්ම ස්ථායි අවස්ථාවේ තියෙනකොට ඒ නියශ්‍රීන් අතර දුර. උදාහරණයක් විදිහට මේ හයිඩ්‍රජන් අණුව සෑදෙන ආකාරය තමයි මෙහිදී නිරූපණය කරලා තියෙන්නේ. මේකේ y අක්ෂය ශක්තිය නිරූපණය කරලා තියෙන්නේ. මේකේ x අක්ෂයෙන් නිරූපණය කරලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකේ නියශ්‍රීන් අතර දුර. y අක්ෂයෙන් ශක්තිය x අක්ෂයෙන් නිරූපණය කරලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකේ නියශ්‍රීන් අතර දුර. එතකොට ඔබට පේනවා මේ හයිඩ්‍රජන් පරමාණු දෙක ඉතා ඈතින් පවතිනකොට ඒගොල්ලන්ගේ ශක්තිය ශුන්‍යම තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මෙතෙන්දි ගන්න මේ විභව ශක්තිය හයිඩ්‍රජන් පරමාණු අනන්ත දුරක සිට ක්‍රමයෙන් ලං වෙනකොට ආකර්ෂණ බල ප්‍රබල වීම නිසා ශක්තිය අඩු වෙනවා. එතකොට මේ නියශ්‍රීන් ආකර්ෂණය වීම නිසා මේ හයිඩ්‍රජන් අණුව සෑදෙන අවස්ථාවේ නියශ්‍රීන් ආකර්ෂණය වීම නිසා ශක්තිය විභව ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා අඩුම විභව ශක්තියක් පවතින අවස්ථාවකටපත් වෙනවා. ඇත්තටම අන්න ඒ අවස්ථාවේදී තමයි මේ කාක්ෂික දෙක අතිශාදනය වෙලා තියෙන්නේ. ඊටත් වඩා ලං කරන්න අපි උත්සාහ කරොත් හරි ඊටත් වඩා ලං වෙනවා කියලා කියන්නේ අර නියශ්‍රීන් අතර විකර්ෂණ බලත් ක්‍රියාත්මක වෙන නිසා ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මේ ශක්තිය අවම වෙන අවස්ථාව තමයි ඒ පරමාණු දෙක අතර යම්කිසි සමතුලිතතාවයක් ඇති වෙන අවස්ථාව. ඒ වෙලාවේ තමයි මේ කාක්ෂික දෙක අතිච්ඡාදනය වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අන්තර්න්‍යෂ්ටික දුර තමයි අපි සලකන්නේ බන්ධන දිග වශයෙන්. බන්ධන දිග වශයෙන්. එතකොට මේ අවම ශක්තිය අවස්ථාවේදී අන්තර්න්‍යෂ්ටික දුර මේ හයිඩ්‍රජන් පරමාණුවේදී නම් 0.74ක් ඇන්ස්ට්‍රම්, ඒ කියන්නේ 0.74 වැඩි කිරීම 10^10ක් මීටර විදිහට දක්වලා තියෙනවා. ඒක තමයි හයිඩ්‍රජන් වල බන්ධන, හයිඩ්‍රජන් අණුවේ බන්ධන දිග විදිහට
අපි සලකනු ලබන්නේ. ඒතකොට බන්ධන දිග කියන එක ඉදිරි කොටසට වැදගත් නිසා මම මේක පැහැදිලි කරේ. මෙතෙන්දි මේ විභව ශක්තිය අඩු වෙන බව තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන ආකර්ෂණ සහ විකර්ෂණ බල අතර සමතුලිතතාවයක් පවතින අවස්ථාව තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මෙතනදී මේ න්‍යෂ්ටීන් තවත් ලං වෙනකොට න්‍යෂ්ටීන් අතර විකර්ෂණය නිසා ශක්තිය වැඩි වෙන බව තමයි මේ කොටසෙන් නිරූපණය වෙලා තියෙන්නේ. අපි බලමු ඊටමත් කුඩා කරුණක් මම මෙතන අමතර කරුණක් විදිහට ඔබට පැහැදිලි කරන්න. යම්කිසි සහසන්විජ සංයෝගයක් සැලකුවොත් නැත්නම් සහසන්විජ බන්ධනයක් සැලකුවොත් එම සහසන්විජ බන්ධනයේ ද්‍රවීයතාවය පදනම් කරගෙන එම බන්ධනයේ අයනික ප්‍රතිශතය තීරණය කරන්නේ කොහොමද කියන එක අපි බලමු සාකච්ඡා කරලා. ඔබට කෙටියෙන් කියන්න මේ ප්‍රතිශත අයනික ස්වභාවය කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ HCl දැන් අපි දන්නවා ඒක සහසන්විජ තත්ත්වයේ පවතිනවා. එතකොට මෙතන යම්කිසි කුඩා ආරෝපණ වෙන්වීමක් තියෙනවා ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. මේ කුඩා ආරෝපණ වෙන්වීමේ විශාලත්වය මොකක් හරි අගයක් අපි හිතුවොත් Q කියලා. HCl සම්පූර්ණයෙන් අයනික වුණා නම් පවතින්නේ H ධන සහ Cl ඍණ විදිහට. එතකොට H ධන සහ Cl ඍණ විදිහට තියෙනවා නම් ඒ එක් පරමාණුවේ පවතින සමස්ත ආරෝපණය වෙන්න ඕනි ඉලෙක්ට්‍රෝනීය ආරෝපණයට සමාන නැත්නම් ප්‍රෝටෝනීය ආරෝපණයට විශාලත්වයෙන් සමාන අගයක්. ඒක මම සරලව කියන්නම් E කියලා. එතකොට මේ Q බෙදීම E වැඩි කිරීම 100 තමයි ප්‍රතිශත අයනික ස්වභාවය. ඒතර මේක සහසන්විජ තත්ත්වයේ පවතිනවා නම් මෙතන කුඩා ආරෝපණ වෙනවීමක් තියෙනවා. ඒ ආරෝපණ වෙනවීම විශාලත්වය අපිට හොයාගන්න පුළුවන් නම් ඒක මේක සම්පූර්ණයෙන් අයනික වුණා නම් ආරෝපණ දෙක වෙන්නුනොත් ධන එක සහ ඍණ එක. ධන එක සහ ඍණ එක කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනීය ආරෝපණයේ විශාලත්වයට සමානයි. ඒතකොට Q බෙදීම E වැඩි කිරීම 100 තමයි ප්‍රතිශත අයනික ස්වභාවය. අපි බලමු මේක හොයන්නේ කොහොමද කියන එක. මම මෙතෙන්දී දත්ත කිහිපයක් ඔබට ලබා දීලා තියෙනවා. මේ ද්විද්‍රව ගූර්ණයේ අගය මිනුම් කරන ලද අගය දීලා තියෙනවා මම මෙතෙන්දී. ඒ වගේම ඉලෙක්ට්‍රෝනීය ආරෝපණය ලබා දීලා තියෙනවා. ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය, හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවය, HCl වල අන්තර්න්‍යෂ්ටික දුර ලබා දීලා තියෙනවා. ඔබට මේ අන්තර්න්‍යෂ්ටික දුර ලබා ගන්න ආකාරය නැත්නම් ලබා ගැනීම සඳහා වෙනත් සමීකරණයක් ආකාරයෙන් ප්‍රශ්නයක් ලබා දෙන්නත් ඉඩකඩ පවතිනවා. ඒතකොට අන්තර්න්‍යෂ්ටික දුර ලබා ගන්න මුලින්ම සමීකරණයක් දීලා ඒ හරහා අන්තර්න්‍යෂ්ටික දුර ලබාගෙන ඒ දත්ත උපයෝගී කරගෙන අපිට පුළුවන් ප්‍රතිශත අයනික ස්වභාවය ගණනය කරන්න. අපි බලමු මේක කොහොමද ගණනය කරලා තියෙන්නේ කියන එක. එතකොට ඔබට මේදී පැහැදිලි වෙනවා අපි භාවිතා කරන සමීකරණය ද්විද්‍රව ගූර්ණයේ සමාන වෙනවා එක් ද්‍රවයක ආරෝපණයක විශාලත්වය වැඩි කිරීම බන්ධන දුර නැත්නම් න්‍යෂ්ටීන් අතර දුර. මේ දත්ත ලබා දීලා තියෙනවා ද්විද්‍රව ගූර්ණයේ සහ මේ අන්තර්න්‍යෂ්ටික දුර. ඒක නිසා මට මේ ආරෝපණයේ විශාලත්වය ලබා ගන්න පුළුවන් මෙන්න මේ අගය. ඒ කියන්නේ දැන් මේ ඩෙල්ටා ධන හෝ ඩෙල්ටා ඍණ කියන ආරෝපණයක විශාලත්වයේ අගය මෙන්න මේ අගය තමයි මේ ගණනය කිරීම කළේ. අපිට පේනවා දැන් ප්‍රතිශත අයනික ස්වභාවය. එතකොට දැන් සහසන්විජ අවස්ථාවේදී මේ ද්‍රවීය බන්ධනයේ එක් ද්‍රවයක ආරෝපණයේ විශාලත්වය ඒක සම්පූර්ණයෙන් අයනික වුණා නම් ලැබිය යුතු ආරෝපණයේ විශාලත්වයට දරන අනුපාතය 100% නැත්නම් 100න් වැඩි කරොත් එනවා ප්‍රතිශත අයනික ස්වභාවය. ඒක ආසන්න වශයෙන් 17ක් විතර. ඒතර HCl අණුවේ අයනික ප්‍රතිශතය 17ක් පමණ. මේ ගණනය කිරීමම මේ ආකාරයෙන්ුත් අපිට පෙන්වන්න පුළුවන්. මෙතන HCl සම්පූර්ණයෙන් අයනික වුණා නම් ද්විද්‍රව ගූර්ණය ගණනය කරලා සම්පූර්ණයෙන් අයනික වුණා නම් එන්නේ ධන 1 සහ ඍණ 1 ආරෝපණ. එතකොට ආරෝපණයක විශාලත්වය ඉලෙක්ට්‍රෝනීය ආරෝපණයට සමානයි. ඒ අතර දුරින් වැඩි කරාම එන අගය මේ දැන් ද්විද්‍රව ගූර්ණය ලබා දීලා තියෙන පරීක්ෂණාත්මක අගය. එතකොට මේ අගයෙන් බෙදුවොත් එන එක 100න් වැඩි කරත් මට ඒ අගයම ලැබෙනවා 117ක් වගේ. එතකොට ඒකත් ඉහත අගයටම ඊටම ආසන්න අගයක්. එතකොට මේ ගණනය කරන ආකාරය මම අමතර කරුණක් විදිහට ඔබට මෙහිදී සඳහන් කරන්න උත්සාහ කරේ. යම්කිසි බහුපරමාණුක අණුවක් සැලකුවොත් ඒක ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා තීරණය කරන්න නම් ඒ අණුවේ සමස්ත ද්විද්‍රව ගූර්ණය සලකන්න වෙනවා. එතකොට සමස්ත ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා නම් අණුව ද්‍රවීයයි, සමස්ත ද්විද්‍රව ගූර්ණයක් නැත්නම් අණුව නිර්ද්‍රවීයයි. එතකොට මේ සඳහා අපිට වෙන වෙනම මේ බන්ධනවල ද්විද්‍රව ගූර්ණ වෙන වෙන වශයෙන් සලකන්න වෙනවා. ඒ සඳහා අදාළ අණුවේ ජ්‍යාමිතියත් සැලකීමට ලක් කරන්න වෙනවා. එතකොට අණුවේ ජ්‍යාමිතියත් බලන්න ඕනි. වෙන වෙනම බන්ධනවල ද්විද්‍රව ගූර්ණත් සලකන්න ඕනි. අපි බැලුවොත් බහුපරමාණුක අණු
මධ්‍ය පරමාණුව වටා එකම ආකාරයේ මූලද්‍රව්‍ය පරමාණු පවතින සහ එකසර යුගල් නොපවතින අණු සැලකුවොත් අනේ ඒ වගේ අණු සමමිතික තත්ත්වයේ පවතින අණු ඒවැ මූලික ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතීන් සහ අණුක හැඩයන් එකම වෙනවා. ඒ වගේ අණු ඇත්තටම නිර්ද්‍රව්‍යයි. ඒවා මට සරලව මෙන්න මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. මම පොදුවේ ගත්තොත් සූත්‍ර විදිහට AX2 ආකාරයේ අණු, AX3 ආකාරයේ අණු, AX5, AX6 ආකාරයේ අණු. දැන් උදාහරණයක් විදිහට BeCl2 වගේ අණුවක් ගත්තොත් මේ විදිහට දීර්ඝව ගූර්ණ අවලංගු වෙනවා. මේ පැත්තට දීර්ඝව ගූර්ණයක් පවතිනවා මේකේ. මේ පැත්තට දීර්ඝව ගූර්ණයක් තියෙනවා. සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. එතකොට මේක නිර්ද්‍රවීයයි. BCl3 වගේ අණුවක් සැලකුවොත් මේකෙත් ඒ විදිහට තලීය ත්‍රිකෝණාකාර ස්වරූපයෙන් තියෙන්නේ. එතකොට දීර්ඝව ගූර්ණ සැලකුවොත් මේ ආකාරයට දීර්ඝව ගූර්ණ තුනක් සමාන දීර්ඝව ගූර්ණ මේ දීර්ඝව ගූර්ණයන් ඇත්තටම මේ කුඩා බලයන් විදිහට ඔබ සලකලා මේක තීරණය කරත් ගැටලුවක් නැහැ. එතකොට මේ සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය මෙහිදී ශුන්‍ය වෙනවා මේ වගේ අවස්ථාවකදී. මෙතෙන්දී මම සැලකුවොත් මේ PCl5 වගේ අණුවක් මේ PCl5 වගේ අණුවකත් සමස්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. ඒක මම ඔබට රූප සටහනකින් ඉදිරියේදී පෙන්වන්නම්. මේකට මම උදාහරණයක් ගත්තොත් SF6 වගේ අණුවක්. එතකොට මේකෙත් සමස්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී මේ අණුවල එකසර යුගල් නැහැ. මේ හැඩයන් ගත්තොත් සමමිතික හැඩයන් විදිහට සලකන්න පුළුවන්. එතකොට මේ වැදී සමස්ත දීර්ඝව ගූර්ණ ශුන්‍ය වෙලා තියෙනවා. දැන් මේ උදාහරණයේදී ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වල ඔබට පේනවා සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණයක් නැහැ. මේක නිර්ද්‍රවීය අණුවක්. මේකෙදිත් BCl3 නැත්නම් BF3 වගේ අණුවක් ගත්තොත් සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණයක් නැහැ. මොකද දීර්ඝව ගූර්ණ සියල්ල අවලංගු වෙනවා. එතෙන්දී ඒකත් නිර්ද්‍රවීයයි. මේ CCl4 වගේ අණුවක් ගත්තොත් ඒක ඇත්තටම මම අර උදාහරණයක් දැක්කපු AX4 ආකාර එකක්. ඒතකොට මේකේ සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. මොකද දීර්ඝව ගූර්ණ සියල්ල අවලංගු වෙනවා. මේක චතුස්තලීය අණුවක්. ඒ වගේම මේ PCl5 වගේ අණුවක් සැලකුවොත් මෙතෙන්දී මේ සියලු පරමාණු වටේ තියෙන ඒවා X විදිහට දාලා තියෙන ඒවා එකම ආකාරයේ. එතකොට මේකේ සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා කියන්නේ මේක උදාහරණයක් විදිහට ගත්තොත් PCl5 කියලා මේකේ සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍යයි. මේක මම සැලකුවොත් SF6 කියලා මේකෙත් සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය ශුන්‍ය වෙනවා. ඔබට පේනවා මේකෙදී මේ X කියන එක මම ෆ්ලෝරින් පරමාණු කියලා සැලකුවොත් මෙතෙන්දී ෆ්ලෝරින් දිහාවට නැත්නම් ෆ්ලෝරින් දෙසට දීර්ඝව ගූර්ණ පවතිනවා. ඒ එකම තලයේ පවතින දීර්ඝව ගූර්ණ අවලංගු වෙනවා. ඉහළින් සහ පහළින් තියෙන ඒවාත් සමාන ප්‍රතිවිරුද්ධ නිසා අවලංගු වෙනවා. එතකොට ඔබ මේවා කුඩා බල විදිහට සලකලා සංප්‍රයුක්ත බලය ගණනය කරන ආකාරයෙන් මේ සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය මෙහිදී අණුවේ තීරණය කිරීමේ හැකියාව පවතිනවා. මේ වගේ අණු සැලකුවොත් මෙතන මේ XCF2 කියන අණුව ගත්තොත් මේක රේඛීය විදිහට පවතින්නේ. හැබැයි මේකෙදී ඔබට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් එකම තලයේ පවතිනවා. මේක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විදිහට ගත්තොත් ත්‍රියානති ද්විපිරමිඩාකාර මේක රේඛීය අණුවක්. එතකොට මේ එකම තලයේ පවතින ඉලෙක්ට්‍රෝන යුගල් 3න් එන දීර්ඝව ගූර්ණවල බලපෑම අවලංගු වෙනවා වගේම මෙතන බන්ධන දෙකෙන් එන දීර්ඝව ගූර්ණවල බලපෑමත් අවලංගු වෙනවා. මේ XCF4 කියන අණුව සැලකුවොත් එතනදී මෙතනදී මේක තලීය සමචතුරස්‍රාකාර අණුවක්. ඉහළින් සහ පහළින් පවතින්නේ. ඇත්තටම මේ එකසර යුගලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි කොටසක්. ඒක යම්කිසි ආකාරයකට ඍණ ද්‍රවයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඍණ ද්‍රව දෙක නැත්නම් එකසර යුගල් දෙක නිසා ඇතිවන ගූර්ණය එතනදී තියෙන්නේ මේ න්‍යෂ්ටිය නිවතට. මොකද න්‍යෂ්ටිය ධන ඉඳලා අපි ඍණ පැත්තටනේ දීර්ඝව ගූර්ණයේ දිශාව දක්වන්නේ. එතකොට මේ ගූර්ණයන් දෙකත් මේ කුඩා ගූර්ණයන් දෙක අවලංගු වෙනවා. බන්ධන වලින් ඇතිවන දීර්ඝව ගූර්ණත් මේ එකම තලයේ පවතින්නේ ඒවත් අවලංගු වෙනවා. එතකොට සංප්‍රයුක්ත දීර්ඝව ගූර්ණය මේකෙත් ශුන්‍ය වෙනවා. මේ නයිට්‍රේට් වගේ අයනයක් සැලකුවොත් නයිට්‍රේට් අයනයේ සංප්‍රයුක්ත මුහුම ඔබ සැලකුවොත් නයිට්‍රේට් වල සංප්‍රයුක්ත මුහුම ලැබෙන්නේ මෙන්න මේ විදිහට.
නයිට්‍රේට් වල සංප්‍රයුක්ත මුහුම මේ ආකාරයෙන් ලැබෙන්නේ. එතකොට මේකෙදි මේ නයිට්‍රේට් වගේ අයනයක ගත්තොත් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සමමිතිකයි. ඇත්තට මේක ගත්තත් ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය අතින් ගත්තොත් එතනදී ද්‍රවීකරණයක් පවතින්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන බලාව සමමිතික විදිහට තමයි මේකෙත් පවතින්නේ. එතකොට ඒකත් අයනයක් වුණත් ඒකෙත් ද්‍රවීයතාවයක් පවතින්නේ නැහැ. සමස්ත ද්විද්‍රව ගූර්ණයක් සැලකුවොත් ඒක ශුන්‍ය වෙන්න ඕනි. දැන් මේ වගේ අණුවක් සැලකුවොත් එහෙනම් මේකෙදී සමස්ත සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණයක් පවතිනවා. මේකේ මධ්‍ය පරමාණු වටා තියෙන පරමාණු වෙනස් වෙලා තියෙනවා. එතකොට ඔබට පේනවා මෙතන දිශාව සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණයේ දිශාව දක්වලා තියෙනවා. මේක සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා ද්‍රවීය අණුවක්. අපි බලමු තවත් අණුවක් ජලාණුව වගේ. දැන් ජලාණුව සැලකුවොත් මේ විදිහට තියෙන්නේ මේකේ එකසර යුගල් දෙකක් තියෙනවා. චතුස්ථලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් පවතින්නේ. එකසර යුගල් දෙකෙන් ඉවතට තමයි එතනදී අපි ද්විද්‍රව ගූර්ණය නිරූපණය කරන්න. ඇත්තට මෙතනදී මේ එකසර යුගල සම්බන්ධ න්‍යෂ්ටිය ධන එතනින් ඉවතට තමයි කාක්ෂික ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ පැතිරීම තියෙන්නේ. ඒතර සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණය මේ දිශාවට පවතිනවා. ඒකේ අගය මෙතෙන්දී දක්වලා තියෙනවා. ඒතර සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණය දිශාවත් සමග මෙහි නිරූපණය කරලා තියෙනවා. දැන් ජලය වගේ අණුවක් සැලකුවොත් ද්‍රවීය බන්ධන දෙකක්ම පවතින නිසා එහි ද්විද්‍රව ගූර්ණය HF වලටත් වඩා සුළු වශයෙන් වැඩි අගයක් ගන්නවා. එතකොට මේ ඇමෝනියා සහ NF3 වගේ අණු දෙකක් සැලකුවොත් මේකෙදි ඇමෝනියා වල සමස්ත ද්විද්‍රව ගූර්ණය එකම දිශාවකට, ඒ කියන්නේ බන්ධන වලින් එන ද්විද්‍රව ගූර්ණ සහ මේ එකසර යුගල නයිට්‍රජන් මත පවතින නිසා එකම පැත්තකට සමස්ත ද්විද්‍රව ගූර්ණය ඉහළට පවතිනවා. මේකේ අගය සාපේක්ෂව වැඩි අගයක් 1.47ක් වගේ සංප්‍රයුක්ත ද්විද්‍රව ගූර්ණය. NF3 වගේ අණුවක් සැලකුවොත් එතනදී මේ එකසර යුගල පවතින්නේ නයිට්‍රජන් මත. එතනින් පිටතට කුඩා ද්විද්‍රව ගූර්ණයක් අපිට සලකන්න පුළුවන්. මෙතන ආරෝපණයක් ඍණ ආරෝපණයක් තියෙන නිසා. නමුත් නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වශයෙන් ෆ්ලෝරින් දෙසට ඇදලා තියෙනවා. එතකොට සමස්තයේ විදිහට මේ අණුවේ ඉලෙක්ට්‍රෝන වලාව ෆ්ලෝරින් පරමාණු පැත්තට තමයි වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට සමස්ත ද්විද්‍රව ගූර්ණය එන්නේ පහළට, නැත්තම් මේ ෆ්ලෝරින් පරමාණු තියෙන පැත්තට. එතනදී මේ එකසර යුගලෙන් එන බලපෑම සහ මේ බන්ධන වලින් එන බලපෑම, බන්ධන වලින් එන ද්විද්‍රව ගූර්ණ බලපෑම තමයි වඩා ප්‍රබල. එය එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවතින නිසා මෙතනදී එන අගය සැලකුවොත් කුඩා අගයක් ලැබෙන්නේ NH3 වලට වඩා. නමුත් NH3 වලදී එකසර යුගලයේ සහ බන්ධනවල ගූර්ණයන් සියල්ල එකම පැත්තට පවතින්නේ. එතකොට මෙතෙන්දී ඔබට පේනවා මේ අගයන් සංසන්දනය කරොත් මේ ඇමෝනියා වල ද්විද්‍රව ගූර්ණය 1.47ක් D by විදිහට දීලා තියෙන්නේ. නමුත් NF3 වල 0.23ක් වගේ දීලා තියෙන්නේ. එතකොට මේ O3 වගේ අණුවක් සැලකුවත් O3 වලත් එකම ආකාරයේ බන්ධන තිබුණත් මෙතෙන්දී සංප්‍රයුක්ත මුහුම සැලකුවොත් මේ විදිහට තියෙන. නමුත් එකසර යුගලක් පවතින නිසා එතනදී එකසර යුගල හේතු කොටගෙන O3 අණුවට ද්‍රවීයතාවයක් ලැබෙනවා. එතකොට සමස්ත ද්විද්‍රව ගූර්ණයක් O3 සඳහා පවතිනවා. දැන් මම විශ්වාස කරනවා මේ දරුවන්ට ද්විද්‍රව ගූර්ණය සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියන එක. එහිදී අපි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් පවතින අවස්ථා සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නොපවතින අවස්ථා, ඒ වගේම මධ්‍ය පරමාණු වටා බන්ධන වෙනස් ආකාරයේ බන්ධන පවතින අවස්ථා විශේෂයෙන් සැලකිලිමත්ව බලන්න ඕනි. එතකොට සමස්ත ද්විද්‍රව ගූර්ණයක් අණුවේ පවතිනවා නම් එම අණුව ද්‍රවීයයි කියලා අපිට කියන්න පුළුවන්. සමස්ත ද්විද්‍රව ගූර්ණයක් නොපවතිනවා නම් ඒ නිර්ද්‍රවීයයි කියලා අපිට සලකන්න හැකියාව තියෙනවා. අපි බලමු දැන් බන්ධනවල ද්‍රවීයතා, ඒ වගේම මුහුම්කරණය ආදී වශයෙන් අපි ඉගෙනගත් වෙන වශයෙන් ඉගෙනගත් විෂය කොටස් උපයෝගී කරගෙන අපි කොහොමද බන්ධන දුර සංසන්දනය කිරීම සිදු කරන්නේ කියලා. මේ ඉතාමත් වැදගත් වෙනවා. ඒක බන්ධන සඳහා, ඒ කියන්නේ එකම වර්ගයේ දෙන ලද පරමාණු දෙක එකම වර්ගයේ වෙනකොට විවිධ අවස්ථාවලදී තනි බන්ධනයේ දිග සහ ශක්තියත් සුළු වශයෙන් වෙනස් වීමට ලක්වීමේ හැකියාව පවතිනවා. අපි සලකා බලමු ඒක කොහොමද තීරණය කරන්න කියලා. මම
මෙතෙන්දි දක්වලා තියෙන එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු අතර ඇති වෙන තනි බන්ධන සැලකුවහම බන්ධන සෑදීමට දායක වන පරමාණු වල මුහුම්කරණය සලකලා එම බන්ධන දිග සැලකීමට ලක් කරන්න පුළුවන්. මම මෙතෙන්දී දක්වලා තියෙන අණුව ඔබට සැලකුවොත් මෙහිදී මම නම් කරලා තියෙනවා මේ බන්ධන A B C D E F ආදී වශයෙන් මේ පරමාණු වල මුහුම්කරණ ඔබ දන්නවා දැනටමත් මෙයා sp3 sp3 sp2 sp2 sp sp එතකොට මෙතනදී මේ මුලින්ම මම දක්වලා තියෙන්නේ ACE A තනි බන්ධනයක් C ද්විත්ව බන්ධනයක් E ත්‍රිත්ව බන්ධනයක්. එතකොට A බන්ධන තුන ඊටාම් පහසුවෙන් මට ලබා ගන්න පුළුවන් දිග ආරෝහණය වෙන ආකාරයේ E වල තමයි කෙටිම මොකද ත්‍රිත්ව බන්ධනයක් ඊට පස්සේ C ඊට පස්සේ A. අපි බලමු දැන් මේ තනි බන්ධන විශේෂයෙන් මේ A B D සහ F ලෙස දක්වලා තියෙන බන්ධන ඒවැ දිග වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මෙතෙන්දී මේ බන්ධනයේ සෑදීම සඳහා දායක වෙලා තියෙන sp3 මොහොම් කාක්ෂික දෙකක්. එතකොට මේ එක මොහොම් කාක්ෂිකයක S ලක්ෂණ 125ක් තියෙනවා. මේ එක පරමාණුවක. එතකොට 125ක S ලක්ෂණ පවතින කාක්ෂික දෙකක් තමයි මේ බන්ධනයට දායක වෙලා තියෙන්නේ. 125ක S ලක්ෂණ මෙයාට පවතිනවා. මෙතනත් 125ක S ලක්ෂණ පවතිනවා. මෙතනදී sp3 කියන්නේ 133ක S ලක්ෂණ පවතිනවා. මෙතනත් 133ක S ලක්ෂණ පවතිනවා. මෙතන 150ක S ලක්ෂණ පවතිනවා. මෙතනත් 150ක S ලක්ෂණ පවතිනවා. මෙතන 125ක S ලක්ෂණ පවතිනවා. අපි දන්නවා මේ බන්ධනය සෑදීමට සහභාගී වෙන කාක්ෂිකවල S ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ බන්ධනය කෙටි වෙනවා. sp කාක්ෂික න්‍යෂ්ටියට ඉතා ආසන්නයෙන් තියෙන නැත්නම් sp කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන ඝනත්වය න්‍යෂ්ටියට ආසන්නව පවතින. එතකොට මෙන්න මේ බන්ධන A B D සහ F කියන තනි බන්ධන ටික විතරක් මම සැලකුවොත් මෙතනදී S ලක්ෂණ අඩුම වෙන්නේ මෙන්න මේ බන්ධනයේ 125යි 25යි මේ දෙකෙන්. එතකොට ඒ බන්ධනයේ S ලක්ෂණ අඩුයි කියන්නේ ඒ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය න්‍යෂ්ටියෙන් තරමක් වැඩිපුර ඉවතට තියෙනවා. ඒ කියන්නේ ඒ බන්ධනයේ දිග වැඩි. S ලක්ෂණ අඩු වෙනවා නම් බන්ධන දිග වැඩි වෙන්න ඕනේ. එතකොට A කියන බන්ධනය තමයි දිග වැඩිම වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන 25යි 33යි. මේගොල්ලන්ගේ සාපේක්ෂ දායකත්වය නැත්නම් S ලක්ෂණවල ප්‍රමාණය ප්‍රතිශතය 25යි 33යි වශයෙන් තියෙන්නේ. එතකොට ඊළඟට මෙතන ගන්න පුළුවන් අපිට මේ B කියන බන්ධනය. B කියන බන්ධනය සහ ඊට පස්සේ මේ D කියන තනි බන්ධනය ගත්තොත් 50යි 133යි. මෙතන ගත්තොත් 50යි 25යි. එතකොට මෙතන ත්‍රිත්ව බන්ධනය සහ ත්‍රිත්ව බන්ධනය සම්බන්ධ වෙලා තියෙන මේ තනි බන්ධනය F එතන S ලක්ෂණ 150යි 25යි. නිකන් සමස්තය අපි මේක ප්‍රතිශත දෙක එකතු කරන්න බෑ. නමුත් නිකන් හිතුවත් අපි 100ට නෙමෙයි කියන්නේ 50යි 25යි 75යි. මෙතන 50යි මෙතන 58ක් වගේ තියෙනවා. මෙතන 75යි. මෙන්න මේ බන්ධනේ 83ක් විතර තියෙනවා. එතකොට ඒක තමයි කෙටිම බන්ධනය වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේ තනි බන්ධනවල දිග වෙනස් වෙන්නේ. එතකොට මේ A B C D E F කියන බන්ධන ටික අපි සැලකුවොත් ඒ බන්ධන සියල්ලම අපි ගත්තොත් එහෙනම් මේ D වලට වඩා අනිවාර්යයෙන්ම මේ C කියන බන්ධනයේ දිග අඩු වෙන්න ඕනේ. එයා ද්විත්ව බන්ධනයක්. ඊට පස්සේ ත්‍රිත්ව බන්ධනයේ දිග ඊටත් වඩා අඩු වෙනවා. එතකොට මේ දෙන්න සංසන්දනය කරන එක ඔබට ඉතා පැහැදිලිව කරන්න පුළුවන්. නමුත් මේ බන්ධන ටික සංසන්දනය කිරීම තමයි දැනගත යුතු වන්නේ. එතෙන්දී මේ තනි බන්ධනවල දිග සංසන්දනය කිරීමට මම යොදාගත්තේ මේ මුහුම් කාක්ෂිකවල ප්‍රතිශත S ලක්ෂණ නැත්නම් S ලක්ෂණවල ප්‍රතිශතය නැත්නම් ප්‍රමාණය. එතකොට S ලක්ෂණවල ප්‍රමාණය වැඩි වෙනකොට අදාළ බන්ධනයේ දිග අඩු වෙලා තියෙනවා. එතකොට මේ ආකාරයට මට මේ ප්‍රශ්නය සඳහා මේ බන්ධන දිග ආරෝහණය වෙන ආකාරය දක්වන්න පුළුවන්. මේ E කියන්නේ ත්‍රිත්ව බන්ධනයේ, C කියන්නේ ද්විත්ව බන්ධනයේ, අනිකුත් තනි බන්ධනවල දිග වැඩි වෙන පිළිවෙල තමයි මම මෙතෙන්දී දක්වලා තියෙන්නේ. මම මෙතෙන්දී දක්වලා තියෙන සරල උදාහරණය සැලකුවොත් මෙතෙන්දී ඇත්තටම CH බන්ධන සංසන්දනය කරලා තියෙන්නේ. මෙතන කාබන් පරමාණුව sp3, මෙතන කාබන් පරමාණුව sp2, මෙතන කාබන් පරමාණුව sp. එතකොට
හයිඩ්‍රජන් වල එකේ කාක්ෂික තමයි අතිච්ඡාදනය වෙන්නේ. sp මුහුම් කාක්ෂිකය සමග එකේ අතිච්ඡාදනය වෙනකොට එතන න්‍යෂ්ටින් දෙක අතර දුර වඩාත් අඩු වෙනවා. එතකොට මෙතන s ලක්ෂණ වඩා වැඩි නිසා. ඒක නිසා මෙතන බන්ධන දිග අපි සැලකුවොත් මේ sp3 සහ එකේ අතර අතිච්ඡාදනයෙන් සෑදෙන බන්ධනයේ දිග තමයි වැඩිම වෙන්න ඕනේ. ඊට පස්සේ sp2 සහ එකේ අතර අතිච්ඡාදනයෙන් සෑදෙන බන්ධනයේ දිග ඊළඟට sp සහ එකේ අතර අතිච්ඡාදනයෙන් සෑදෙන බන්ධනයේ දිග ඊළඟ. ඒතර මේ වගේ බන්ධනවල දිග ආරෝහණය වෙන්නේ මේ පිළිවෙලට. මේ බන්ධනයේ දිග අඩු වෙනකොට බන්ධනයේ ශක්තිය වැඩි වෙනවා. එතකොට මට කියන්න පුළුවන් මේ c කියන බන්ධනයේ ශක්තිය තමයි වැඩිම. ඊට පස්සේ b ඊට පස්සේ a. a වල ශක්තිය තමයි අඩුම වෙන්න ඕනි කියන එක. එහෙනම් මම හිතනවා දුවල පුතාලාට අද දිනේදී අපි සාකච්ඡා කරපු වැදගත් කරුණු කිහිපය ඉතා හොඳින් අවබෝධ වෙන්න ඇති කියන එක. දිවිද්‍රව ගූර්ණය, අණු වල ද්‍රවීයතාවය, ඒ වගේම බන්ධන දිග වෙනස් වන ආකාරය සංසන්දනය කරන්නේ කොහොමද කියන කාරණය. එහෙමනම් අපි නැවතත් මෙවැනිම පාඩමකින් හමු වීමේ බලාපොරොත්තු වෙන මෙම පාඩම අද දින මම මෙතනින් අවසන් කරනවා. ඔබට නැවතත් මෙම පාඩම් නැරඹීමේ හැකියාව පවතිනවා. ඔබ channel NIE YouTube නාලිකාව සමග සම්බන්ධ වීම හරහා. එසේනම් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.